සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. මාහට මේ ධර්මයේ කියා දුන් මාගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, වෙනද වගේම මේ අද දවසේ මේ පින්වතුන් මේ සූදානම් වෙන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්න. ඉතින් අද දවසේ මේ ධර්ම දේශනාවේ විකාශන දායකත්වය ලබාගෙන ධර්ම දානමය පුණ්‍ය ධර්මයන් රැස් කරගන්නේ කැබිතිකොල්ලෑව කලවදී උල්පත ඇලපත් වැව පදිංචි පින්වත් W. සිසිර දිසානායක මහත්මයා, ඒ වගේම ජීවන දිසානායක මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා විසින්. ඉතින් මේ පින්වතුන්ගේ සදහැබර දායකත්වයෙන් තමයි අද මේ පින්වතුන්ට මේ විදිහේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට අවස්ථාව ලැබෙන්නේ. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කොට වදාළේ මේ ධර්මය මේ ලෝකේ හැමදාම අහන්න ලැබෙන දෙයක් නෙවෙයි කියලා. දුර්ලභ දෙයක්. කෙනෙකුට බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්න ලැබෙනවා කියලා කියන්නේ දුර්ලභ දෙයක්. ඒ වගේම තමයි ඒ දුර්ලභ දේ මහා වටිනා දෙයක්. මොකද මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්න ලැබුණොත් විතරයි කෙනෙකුට නිවන් මාර්ගය විවෘත කරගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතුව මොන දේ කරත් එයාට නිවන් මාර්ගයක් විවෘත වෙන්නේ නැහැ. තිසරණේ සරණේ පිහිටන්ට අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒ සරණ තුල පිහිටලා සියලු දුක් කෙලවර කරගන්නට අවස්ථාව ලැබෙන්නේ නැහැ. දැන් ඒක අවස්ථාවක පින්වත්නි බුදුරජාණන් වහන්සේ අතීතේ වෙච්ච සිද්ධියක් විස්තර කරනවා. උන්වහන්සේ දේශනා කළා පින්වත් මහණෙනි, අතීතයේ සුනිත් කියලා ශාස්ත්‍රුන් වහන්සේ නමක් වැඩ ඉඳලා තියෙනවා. ඇත්තටම මේ බෝසතාණන් වහන්සේගේ අතීත ජීවිතය. එතකොට සුනිත් කියන ශාස්ත්‍රුන් වහන්සේ බ්‍රහ්ම ලෝකේ ඉපදීම පිණිස හේතු වෙන ප්‍රතිපදාවක් ගැන තමයි කියලා දීලා තියෙන්නේ. ධ්‍යාන සමාධි වඩලා ඒ ධර්මයන් පුරුදු කිරීමක් ගැන. එතකොට ඒ සුනිත ශාස්ත්‍රුන් වහන්සේ ඒ විදිහේ බොහෝ පිරිසකට බ්‍රහ්ම ලෝකේ යන මාර්ගය පෙන්වා දුන්නා. ඒ වගේම අවුරුදු 7ක් මෛත්‍රී සමාධිය වැඩුවා කියනවා. ඒතර මෙන්න මේ විදිහට මේ ගුණධර්ම දියුණු කරලා ඒ සුනිත ශාස්ත්‍රුන් වහන්සේ මරණින් මත්තේ බ්‍රහ්ම ලෝකේ ඉපදලා තියෙනවා. සංවට්ට විවට්ට කල්ප 7ක් මේ කාම ලෝකයට ඇවිල්ලා නැහැ. බ්‍රහ්ම ලෝකයේ තුල තමයි උපදීම සිද්ධ වෙලා තියෙන්නේ. ඒ සංවට්ට විවට්ට කල්ප 7 ඉවර වෙනකොට ඉවරුණාට පස්සේ කාම ලෝකෙම දිව්‍ය ලෝක මනුස්ස ලෝකවල උපත ලැබනකොට නොයේ 36 වතාවක් සක්පදවිය ලැබලා තියෙනවා. සක්ක දෙවියන්ගේ ස්ථානාන්තරය. ඒ වගේම තමයි මනුස්ස ලෝකෙ නොයේ 100 ගණන්ව සක්විති සැප ලැබලා තියෙනවා. සක්විති රජකම ලබා වාසය කරලා තියෙනවා. එතකොට ඒ රැස් කරගත් පුණ්‍ය සංස්කාරයේ ආනුභාවයට බොහෝ කාලයක් මහා ආනුභාව සම්පන්න ජීවිත ගත කරලා තියෙනවා. බොහෝ සැප සම්පත් භුක්ති විඳලා තියෙනවා. හැබැයි දුකින් නිදහස් වුණේ නැහැ. මේ සසරට අයිති තැනකයිදී. සසරට අයිති තැනකයිදී.
බුදුරජාණන් වහන්සේ කතාව පෙන්වලා දීලා කියලා දීලා ස්වාමීන් වහන්සේලාට කියලා දෙනවා. ඒ සාතුන් වහන්සේ හිමිටියට මේ දුකේ නිදහසීම කරා ගියේ නෑ කියනවා. ඒ හේතුව තමයි මේ ආර්ය සත්‍ය ධර්මයේ පරිපූර්ණ විදිහට අවබෝධ කරගැනීමේ අවස්ථාව තිබුණේ නැතිකම. බුද්ධ ශාසනයක් මුණ ගැහුණු වෙලාවෙ විතරයි කෙනෙකුට ඒ අවස්ථාව ලැබෙන්නේ. බුද්ධ ශාසනයක් මුණ ගැහුණොත් අන්න ඒ කෙනාට පුළුවන් ඒ ධර්මයේ ඉගෙනගෙන තිසරණේ සරණ පිහිටලා මේ නිවන් මාර්ගයේ දියුණු කරලා සසර දුකින් නිදහස් වෙන්න. ඒක තමයි කෙනෙකුට ලබන්න තියෙන සැබෑම රැකවරණය. සැබෑම රැකවරණය. එතකොට ඒ රැකවරණේ ලබන්නට අවස්ථාව කෙනෙකුට ලැබෙනවා කියලා කියන්නේ ඒක මහා වාසනාව. පින්වත්නි, අන්නේ වාසනාව අපිට ලැබිලා තියෙනවා. බුද්ධ ශාසනයක් තියෙන කාලෙක මනුෂ්‍ය ජීවිතයක් ලැබිලා ඒ ධර්මයේ ඇහෙන පැත්තක ඉන්න අපිට වාසනාව තියෙනවා. එතකොට අන්න ඒ ධර්මයේ ඇහෙනකොට අපි ඒ ධර්මයේ ඉගෙනගෙන ධර්මයේ තියෙන ආකාරම තිසරණේ පිහිටන්න ඕනේ. තිසරණේ සරණේ මනාකොට පිහිටුවොත් අපිට මේ නිවන් මාර්ගයේ ద్వාරය විවෘත වෙනවා. දුගතියේ ద్వාරය වැහෙනවා. ආය දුකට කරා යන්නේ නැති තැනටපත් වෙන්න අවස්ථාව තියෙනවා. ඉතින් ඒ ලාභය ලැබුණ වෙලාව ඒක මගහැර ගත්තොත් අපි තරම් අවාසනාවන්ත වෙන කිසි කෙනෙක් නැහැ. ඉතින් ඒ නිසා මේ ධර්මයේ ඉගෙන ගන්න ලැබුණ වෙලාවේ හොඳට කල්පනා කරලා අපේ ජීවිතය තුළ ඒ ඇති කරගන්න පරිවර්තනය ඇති කරගෙන තිසරණයේ පිහිටලා මේ ධර්ම මාර්ගය ඉස්සරහට යන්න අපි කල්පනා කරන්න ඕන අපි හැමෝම. ඉතින් අද මම මේ පිංගතුන්ට සිහිපත් කර දෙන්න කල්පනා කළේ ඒ බුදුරජාණන් වහන්සේගේ කාලේ තිසරණේ සරණේ පිහිටපු ඒ ලාභය ලැබපු එක් පින්වතෙක් ගැන කියවන එක සූත්‍ර දේශනාවක කාරණයක්. ඇත්තටම මේ දේශනාවේ හරි ලස්සන කතාවක් අපිට ඉගෙන ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ සරණේටපත් වෙච්ච මේ පින්වතා ගැන. මේ සූත්‍ර දේශනාවේ නම තමයි මානත්තද්ද සූත්‍රය. මානත්තද්ද කියලා කියන්නේ එක බ්‍රාහ්මණ කෙනෙක්. එයාට මේ නම ලැබෙන්න හේතුවක් තිබුණා. ඒ තමයි මෙයා මහා මාන්නෙන් හිටපු කෙනෙක්. දැඩි මාන්නෙන්. තමන් ගැන හොඳට හිතටගෙන හිටපු කෙනෙක්. බ්‍රාහ්මණ කෙනෙක්. මේකේ තියෙනවා ඒ දේශනාවේ බලන්න තියෙන විදිය ඒ කාලේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවර වැඩ ඉඳලා තියෙන්නේ. ඒ කාලේ සවැත් නුවර එක බ්‍රාහ්මණ කෙනෙක් ඉඳලා තියෙනවා මානත්තද්ද කියලා. එයාගේ විස්තරේ තියෙන මොකද්ද? සෝ නේව මාතරං අභිවාදේති. න පිතරං අභිවාදේති. න ආචාර්යං අභිවාදේති. න ජෙට්ඨ භාතරං අභිවාදේති. එයාගේ ස්වභාවය ගැන කියනවා මේ අම්මට වඳින කෙනෙක් නෙවෙයි. අම්මට ගෞරවය දක්වන කෙනෙක් නෙවෙයි. න පිතරං අභිවාදේති. තාත්තට ගෞරවය දක්වන කෙනෙක් වන්දනා කරන කෙනෙක් නෙවෙයි. න ආචාර්යං අභිවාදේති. තමන්ගේ ගුරුවරුන්ට ගෞරවාදර දක්වන කෙනෙක් නෙවෙයි. න ජෙට්ඨ භාතරං අභිවාදේති. වැඩිහිටි පවුලේ වැඩිහිටියන්ට ගරු සම්මාන දක්වන කෙනෙක් නෙවෙයි. සාමාන්‍යයෙන් මේ බෞද්ධ සමාජයේ සංස්කෘතියේ තියෙන දෙයක් තමයි මේ අම්මට තාත්තට ගරු සත්කාර දක්වන එක. වැඩිහිටියන්ට ගරු සත්කාර දක්වන එක. ඒ වගේම තමන්ගේ ගුරුවරුන්ට ආදර ගෞරව දක්වන එක. එතකොට ඒ බෞද්ධ සමාජයේ තියෙන ස්වභාවය. ඒ වෙන තැනක එක දකින්න නැහැ. සත්පුරු සමාජවල තියෙනවා. එහෙම නැති වෙනකොට මේ හැම කෙනාම එක සමානයි. අම්මා තාත්තා කියලා විශේෂයක් නැහැ. ගුරුවරයෙක් ගත්තට පස්සේ ගුරුවරයාට සත්කාර සම්මාන කරන්න කියලා එහෙම හිතන්නේ නැහැ. මේ සාමාන්‍යයෙන් ගත්තා මෙයාගේ රැකියාව කරන්නේ. එයාගේ වගකීම. එහෙම විතර තමයි ගුරුවරු ගැන සාමාන්‍ය කෙනෙක් හිතන අද කාලේ බොහෝ දෙනෙක්. ඒක සත්පුරුෂ සමාජය තුල ඒක නෙමෙයි තියෙන්නේ.
ඉතින් අපි පුංචි කාලේ පොඩි කාලේ ඉගෙන ගන්නකොට ඒ ගුරුවරුන්ට ආදර ගෞරව දක්වන එක, අම්මා තාත්තට ගෞරව දක්වන එක, වැඩිහිටියන්ට සැලකීම ගෞරව දක්වන එක ගැන අපි කතා වුණා. ඒක තිබුණා. එතකොට සාමාන්‍යයෙන් ගෙදර ඉන්නකොට අම්මා තාත්තට වන්දනා කරනවා. සාමාන්‍ය නිදා ගන්න යන්න කලින් වන්දනා කරනවා. තමාට කොහේ හරි ගෙදරින් බැහැරට යනකොට වන්දනා කරලා ආශිර්වාද කරගෙන යන්නේ. ගුරුවරුන්ට වන්දනා කරන පන්තියට ගුරුවරයා එනකොට නැගිටිනවා. හාසනින්නේ නැහැ. වැඩිහිටියන්ට ඒ ගරු සත්කාර දක්වනවා. එතකොට මේ මානත්තද්ද බ්‍රාහ්මණ කෙනාගේ ස්වභාවය තමයි කියනවා. එයා එහෙම කරන කෙනෙක් නෙවෙයි. එතකොට මානත්තද්ද බ්‍රාහ්මණට හිතුණා බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න ඕන කියලා. මොකද බුදුරජාණන් වහන්සේ බොහෝ පිරිසකට ධර්මයේ දේශනා කළා. මානත්තද්දට හිතුණා අයංකෝ සමනෝ ගෝතමෝ මහතියා පරිසාය පරිබුතෝ ධම්මං දේශේති. මෙන්න මේ ශ්‍රමණ ගෞතමයන් බොහෝ පිරිසකට මේ ධර්මයේ දේශනා කරනවා. යන්නු උනහං යේන සමනෝ ගෝතමෝ තේන උපසංකමේයං. මම ශ්‍රමණ ගෞතමයන් වහන්සේ හම්බෙන්න එන මාත යන්න ඕනේ. ඊට පස්සේ මෙයා හිතන බන් සචී මං සමනෝ ගෝතමෝ ආලිපිස්සති අහම් පිටං ආලිපිස්සාමි. නෝචේ මං සමනෝ ගෝතමෝ ආලිපිස්සති අහම් පිටං නාලපිස්සාමි. හැබැයි ගිහිල්ලා ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මාත් එක්ක කතා කළොත් විතරක් මම කතා කරනවා. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මාත් එක්ක කතා කරේ නැත්නම් මම කතා කරන්නේ නැහැ. බලන්න පින්වත්නි හිතක ඇති වෙන කල්පනාව. මේ හිතේ ඇති වෙන මාන්නයත් එක්ක. තමන් ඉස්සරලා කතා කරොත් ඒ වචනේ පාවිච්චි කතා කරොත් එහෙම තමන්ගේ තත්ත්වයේ බාල වෙයි. තමන් දෙවෙනි තැනට වැටෙයි. මේ ආදි වශයෙන් කල්පනා කරන ඇත්තෝ ඉන්නවා මේ ලෝකේ. මේ බ්‍රාහ්මණතුමත් ඒ විදිහට කල්පනා කරේ. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිලා බුදුරජාණන් වහන්සේ කතා කළොත් විතරක් මම කතා කරනවා. බලන්න මේ මාන්නයත් එක්ක හිතේ ඇති වෙන දේවල් නේ. මාන්නයත් එක්ක හිතේ ඇති වෙන දේවල්. ඉතින් බලන්න මෙයාට වෙච්ච දේ. මෙයා ඇත්තටම මහා වාසනා ගුණයක් එක්ක ඉපදිච්ච කෙනෙක්. ඉතින් මේ මාන්නයත් එක්ක මෙයාට අර බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් ලබන ලාභය ලබන්න අවස්ථාව ලැබුණේ නැහැ. ඉතින් මෙයාගේ වාසනාවට බුදුරජාණන් වහන්සේ දා වැඩ ඉඳියා. ඒ නිසා බේරගත්තා. දැන් බේරගත්තේ කොහොමද බලන්න. මේකේ තියෙන විස්තරේ අතකෝ මානතද්ද බ්‍රාහ්මණෝ යේන භගවා තේන උපසංකමේ. බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. ගිහිල්ලා උපසංකමිත්වා තුන්හි භූතෝ ඒකමන්තං අට්ඨාසි. මෙයා සද්දයක් නැතුව පැත්තකින් හිටගෙන ඉඳියා. වාඩුණේවත් නැහැ. දැන් මෙයාගේ අදහස මොකද්ද? බුදුරජාණන් වහන්සේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මාත් එක්ක කතා කළොත් විතර කතා කරනවා. නැත්තම් කතා කරන්නේ නැහැ. පැත්තකින් හිටගෙන ඉඳියා. දැන් මොකද උනේ? අතකෝ භගවා තං නාලපි. ඒ වුණාට භාග්‍යතුන් වහන්සේ මානත්තද්දත් එක්ක කතා කරේ නැහැ. දැන් එතන බොහෝ පිරිසක් ඉන්නවා. බොහෝ අනික හැම කෙනාටම ධර්මයේ කියලා දෙනවා. මානත්තද්ද දිහා පැත්තව බලන්නේ නැහැ. ඒකට මේ බුදුරජාණන් වහන්සේ මේ කලේ දැනගෙන මෙයාගේ හිතේ ඇතිවිච්ච අදහස දැකලා මෙයාට මේ කාරණේ හේතු ගන්නවා. දැන් බුදුරජාණන් වහන්සේ දා වැඩ හිටිය නිසා හොඳයි. ඒ බුදුරජාණන් වහන්සේ පින්වතාගේ හිතින් හිත දැකලා එයාව দমনය කරන්න ඕන විදිහට කටයුතු කළා. ඉතින් අදේ හැකියාව තියෙන කට්ටිය නෑනේ. ඉතින් අද කෙනෙක් හිතේ වගේ දහසක් ඇති වුණොත් එහෙම එයා ඉතින් විනාශ වෙනවා. දැන් මේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටිය නිසා මානත්තද්ද බේරුණා. බුදුරජාණන් වහන්සේ කතා කළේ නෑ. කතා කළේ නැතිකොට බලන්න මොකද උනේ? අතකෝ මානත්තද්දෝ බ්‍රාහ්මනෝ නායං සමනෝ ගෝතමෝ කිංචි ජානාතිති තතෝ පුන නිවත්තිතුකාමෝ හෝසි. මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මොකක්වත් දන්න කෙනෙක් නෙවෙයි කියලා ආපහු යන්න කල්පනා කළා. ඉන්නවා බුදු ශ්‍රමණ ගෞතමයන් වහන්සේ කතා කරනකම් මාත් එක්ක කියලා ඉස්පාසුවක් නැතුව. ඉන්නවා කතා කරන්නේ නැහැ. කතා කරන්නේ නැතිකට මෙයා හිතුවා මේ වැඩක් නෑ මෙතන ඉඳලා. ගණන් ගන්න නෑනේ. මාන්නි තිනකොට වෙන දේ. යන්න කියලා හිතුවා. එතකොට මොකද උනේ? අතකෝ භගවා මානතද්දස්ස බ්‍රාහ්මනස චේතසා චේතෝ පරිවිතක්කමඤ්ඤාය මානතද්දම් බ්‍රාහ්මණං ගාතයජ්ජබාසි. බුදුරජාණන් වහන්සේ
භාග්‍යතුන් වහන්සේ මානත්තද්දගේ හිතේ ඒ බ්‍රාහ්මණගේ හිතේ ඇතිවෙච්චි අදහස දැකලා මෙන්න මේ විදිහේ ගාථාවක් කියනවා. මොකද්ද කියන්නේ? නමාන බ්‍රූහනා සාදු අත්තිකස්සීද බ්‍රාහ්මණ යේන අත්තේන ආගංචි තමේව මනු බ්‍රූහේති. පින්වත් බ්‍රාහ්මණය යම් කාරණයක් වැඩක් කරගන්න තියෙනකොට මාන්නෙන් ඉන්න එක හොඳ නෑ කියනවා. යම් කාරණයක් හේතු කරගෙන ආවනම් ඒ කාරණය ඉෂ්ට කරගෙන යන්නේ නැතිකම හොඳ නෑ කියනවා. ඒක ඉෂ්ට කරගෙන යන්න ඕනේ කියනවා. දැන් මෙයා ආවේ බුදුරජාණන් වහන්සේ කතා කරන්නට. කතා කරන්නේ නැතුවම යන්න ලැහැත්තුනේ. බලන්න බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණේ, ඒ කරුණාව, ඒ අනුත්තර පුරුෂධම සාරථී ගුණේ, ඒ පුද්ගලයාව දමනය කරන්න තියෙන හැකියාව. මේ කතාව කිව්ව විතරයි, මේක ඇහුණා විතරයි මානත්තද්දගේ මාන්නේ හේම නැති වෙලා ගියා. බලන්නනේ හිතේ තිබුණ අර මාන්නක්කාර ගතිය එහෙම දුර වෙලා ගියා. හිතට වැටහුණා මේ මම හිතපු විදිහ වැරදි කියලා. මොකද කරේ? අතකෝ බානතතෝ බ්‍රාහ්මණෝ චිත්තං මේ සමනෝ ගෝතමෝ ජානාතිති. තත්තේව භගවතා පාදේසු සිරසා නිපතිත්වා භගවතෝ පාදානි මුකේන පරිචුම්බති. පානීහිච පරිසම්බාහති නාමංච සාවේති. මානතද්දෝහම් බොහෝ ගෝතම මානතද්දෝහම් බොහෝ ගෝතමාති. මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මාගේ හිත දැකගත්තා කියලා තේරුම් අරගෙන එහෙම බුදුරජාණන් වහන්සේගේ සිරිපා කමල් ළඟ බිම ඇද වැටුණා. බිම දිගා වෙලා බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් පිරිමදින්න ගත්තා. ඉඹින්න ගත්තා. වන්දනා කරන්න ගත්තා. නම කියන්න ගත්තා. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මම තමයි මානත්තද්ද. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මට තමයි මානත්තද්ද කියලා කියන්නේ කියලා. බලන්න වෙච්ච දේ. එතකොට එතන හිටපු පිරිස බොහොම පුදුමයටපත් වුණා. අතකෝසා පරිසා අබ්භූත චිත්ත ජාතා අහෝසි. බොහොම පුදුමයටපත් වුණා. මොකද පුදුමයටපත් උනේ බලන්න. ආශ්චර්යයන් වතබු අබ්භූතං වතබු අයං හි මානත්තද්දෝ බ්‍රාහ්මනෝ නේ මාතරං අභිවාදේති. න පිතරං අභිවාදේති. න ආචාර්යං අභිවාදේති. න ජෙට්ඨ භාතරං අභිවාදේති. කියනවා මේ හරි පුදුම දෙයක් නේ බවත්නි මේ උනේ. මේ මානතද බ්‍රාහ්මණ අම්මට ගෞරව සත්කාර දක්වන කෙනෙක් නෙවෙයි. තාත්තට තමන්ගේ පියාණන්ට ගෞරව සත්කාර දක්වන කෙනෙක් නෙවෙයි. ගුරුවරයෙකුට ආදර ගෞරව දක්වන කෙනෙක් නෙවෙයි. වැඩිහිටියන්ට සලකන කෙනෙක් නෙවෙයි. අතචපන සමනේ ගෞතමේ ඒව රූපම් පරම නිපච්චාකාරං කරෝති. ඒ වුණාට ශ්‍රමණ ගෞතමයන්ට මෙච්චර ආදර ගෞරවයක් දක්වනවනේ. ජීවිතයේ කිසි කෙනෙකුට වැඳපු නැති මානත්තද්ද බුදුරජාණන් වහන්සේට දඬ නමස්කාරයි. ඉදිරියේ බිම දිගා වෙලා බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් යුග අතින් අල්ලගෙන ඉඹ අතගා සිරිපතුල් වන්දනා කළේ. එතකොට මේක දැකලා තමයි මේ බ්‍රාහ්මණ පිරිස පුදුමයටපත් වුනේ. එතකොට බුදුරජාණන් වහන්සේ මානතත් බ්‍රාහ්මණට කියනවා අලං බ්‍රාහ්මණ උත්තේහි සකේ ආසන නිසීද යතෝ තේමා චිත්තම් පසන්නන්ති. පින්වත් බ්‍රාහ්මණේ නැගිටින්න. ඔබේ ආසනේ වාඩි වෙන්න. ඔබේ හිත මා කෙරෙහි පැහැදිලායි තියෙන්නේ කියලා කිව්වා. ඊට පස්සේ මානත්තද්ද නැගිටලා ආසනේ වාඩි වෙලා බුදුරජාණන් වහන්සේගෙන් මෙන්න මේ ගාථාව අහනවා. ප්‍රශ්නය. මොකක්ද අහන්නේ? කේසුන මානං කෛරාත කේසු චස්ස සගාරවෝ කයස්ස අපචිතා අස්සු කයස්ස සාදු සුපූජිතා. එයාගේ ප්‍රශ්නේ තමයි මොකද්ද? දැන් මේ ප්‍රශ්නෙට විසඳුමක් හොයන්න තමයි යා මේ ප්‍රශ්නේ මොකද්ද කියලා තේරුම් ගන්න තමයි මේ ආවේ. එතකොට මේක කරගන්නේ නැතුව තමයි යන්න ගියේ. එතකොට බුදුරජාණන් ශ්‍රවි වැඩේ කරගත්තේ නැතුවනේ යන්නේ කියලා. මේ අහනවා මොකද්ද? මාන්නයක් නොකර සිටිය යුත්තේ කා ඉදිරියේද? කාටද ගරු සත්කාර දක්වන්න ඕනේ? කාටද සේවා කරන්න ඕනේ? කාටද පූජා කරන්න ඕනේ? බලන්න අහන ප්‍රශ්නේ. මේ මාන්නේ නොකල යුත්තේ කා ඉදිරියේද? ගෞරව සත්කාර කරන්න ඕනේ කාටද? බලන්න මේ අහන ප්‍රශ්නනේ. දැන් එතකොට මේ
ගිහිල්ලා මේ වෙන දෙයක් ඉල්ලුවේ නැහැ. මේ ජීවිතේ සාමාන්‍ය ලෞකික දෙයක් ගැන කල්පනා කරේ නැහැ. සම්කිසි ගුණ ධර්මයක් ගැන දියුණු කරගන්නයක් ගැන ඇහුවේ. එතකොට බුදුරජාණන් වහන්සේ මානත්තද්දට උත්තර දෙනවා. බලන්න හරි ලස්සන දේ. ඒකට මේ බණපද කලින් මානත්තද්ද අහලා තිබුණේ නැහැ. මොකද කියන්නේ? මාතරි පිතරි චාපි අතෝ ජිට්ඨම්මි භාතරි ආචරියේ චතුත්තංහි තේසුන මානං කෛරාත කියනවා අම්මට තාත්තට වැඩිහිටියන්ට ඒ වගේම තමයි ගුරුවරයන්ට තේසුන මානං කෛරාත මේ කටිදිරි මාන්නෙන් ඉන්න හොඳ නැහැ. අහංකාරකමෙන් ඉන්න හොඳ නැහැ. හිතට අරගෙන ඉන්න හොඳ නැහැ. තේසු වස්ස සගාරෝ මේ කට්ටියට ගරුසරු දක්වන්න ඕනේ. අම්මට තාත්තට වැඩිහිටියන්ට ඒ වගේ තමයි ගුරුවරුන්ට තමන්ට මාර්ග පෙන්ලා දෙන කෙනා. හරි වැරද්ද කියලා දෙන කෙනා. තයස්සු අපචිතාසු ඒ කට්ටිය තමයි සේවා කරන්න ඕනේ. බලන්න අම්මට තාත්තට සේවා කළ යුතුයි. ගුරුවරුන්ට ඒ සේවාව කළ යුතුයි. වැඩිහිටියන්ට සේවා කළ යුතුයි. තේචස්සු සාදු පූජිතා මේ කටිට පූජා කරන එකයි හොඳ. ගරු සම්මාන දක්වන එකයි හොඳ. වන්දනා කරන එකයි හොඳ. අම්මා තාත්තා පුදන්ට ඕන, වැඩිහිටියන් පුදන්ට ඕන, ගුරුවරු පුදන්ට ඕන. මේකනේ කියන්නේ. ඒතර මේක කෙනෙක්ගේ දියුණුව කරා යන්න හේතු වෙන දෙයක්මයි. මේක නැත්තම් එයා දියුණු කරා යන්නේ නැහැ. පිරීලා යනවා. දැන් ඒ ගුණධර්ම දියුණු කරගන්න කෙනාට තමයි අවස්ථාව ලැබෙන්නේ, ලාභය ලැබෙන්නේ ඒ අමාමහ නිවන කරා යන්න. සුගති උපත කරා යන්න. ඒක නැත්තම් මාන්නෙන් ඉන්දියා කියලා එයාට ලැබෙන දෙයක් නෑ. මතක තියාගන්න පින්නතුනි මේ ලෝකේ සාමාන්‍ය කෙනාගේ හිතේ ස්වභාවය තමයි තමන් ගරු සත්කාර ලබන්න කැමති. හැබැයි ලෝකෙට ගරු සත්කාර දෙන්නේ නෑ. හැබැයි මතක තියාගන්න මේ ලෝකේ තමන්ට ගරු සත්කාර දැකුවා කියලා තමන්ට වෙන යහපතක් නෑ. මේ ලෝකෙක තුල තමන්ට පූජා කරා කියලා පුද පූජා පැවැත්වුවා කියලා තමන්ට වෙන යහපතක් නෑ. තමන්ට යහපත වෙන්නේ තමන් මේ පූජාවන් සිදු කළොත් විතරයි. තමන් ඒ ගෞරවය දැක්කොත් විතරයි. අම්මට තාත්තට අපි ගෞරව සත්කාර දක්වනවා නම්, වැඩිහිටියන්ට ගරුසරු දක්වනවා නම්, ගුරුවරුන්ට ගරුසතු දක්වනවා නම් ඒක යහපත තමන්ටමයි. අයහපතක් වෙන්නෙම නැහැ. අයහපතක් වෙන්නෙම නැහැ. යහපතක්මයි වෙන්නේ. එතකොට මෙන්න මේ පිරිසට ගරු සත්කාර දක්වන්න ඕන, සේවා කරන්න ඕන, මාන්නෙන් ඉන්න හොඳ නැහැ, පුදන්න ඕන. ඊළඟට තියෙනවා තව විස්තරයක් බලන්න. අරහන්තේ සීති භූතේ කත කිච්චේ අනාසවේ නීහච්ච මානං අත්තද්දෝ තේ නමස් අනුත්තරේ. මේ රහතන් වහන්සේලා මේ ලෝකේ ඉන්නවා. සිසිල් වේගී හදමට ලැති නිවන පිණිස කළ යුතු සියල්ල කරපු, ආශ්‍රව දුරු කරපු, මාන්නේ දුරින්ම දුරු කරපු අනුත්තර වූ ඒ රහතන් වහන්සේලා. ඒ උන්වහන්සේලාට নমස්කාර කරන්න කියනවා. මේ තුන් ලෝකෙම පුද පූජාවන්ට සුදුසුයි, ගෞරවයට සුදුසුයි. ඒ අතර උත්තරීතරම කෙනා තමයි ඒ අපගේ ශාස්ත්‍රඥ වහන්සේ, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. තුන් ලෝකයේම පූජාවන් ලබන සුදුසුයි. ඒ අනුත්තර පින්කෙත බඳු ආර්ය මහා සංඝ රත්නය ඒ පූජාවන් සුදුසුයි. নমස්කාර කරන්න කියනවා. බලන්න පින්තුනි මේ ලෝකේ ඒ උත්තමයන් নমස්කාර කරපු පමණින් සුගතියේ ගීප අවස්ථා තියෙනවා. ඒක තැනක තියෙනවා එක වයසක අම්මා කෙනෙක් බොහෝම දුකටපත් වෙලා ජීවිතයේ අවසාන කාලේ දැන් මේ මැරෙන්න වැටිලා ඉන්නවා. මැරෙන්න උන්ට මෙන්න බුදුරජාණන් වහන්සේ දැක්කා මේ වයසක ස්ත්‍රිය මරණින් මතේ දුගතියේ යන්නේ, මෙයාට පිළිසන සදන්ට ඕනේ කියලා එතෙන්ට වැඩියා. වැඩලා කියනවා ඒ ස්ත්‍රියට මේ ඔබ ඉදිරියේ ඉන්නේ කෙලෙස් සංසිඳවපු, මේ ආශ්‍රව දුරු කරපු, ආර්ය සත්‍ය ස්වකී ඥාණයෙන් අවබෝධ කරපු සම්මා සම්බුදුවරයෙක් කිය. ඊට පහදවගෙන වන්දනා කරගන්න.
ඒ අම්මයි කියපු එක ඇහුවා. වන්දනා කළා. බුදුරජාණන් වහන්සේ ආපහු වැඩියා. ටික වෙලාවකින් ගව දෙනක් ඇවිල්ලා ඇන්න මේ මල මැරලා ගිහලා සුගතිය උපන්නා. බලන්න එක වැඳුම් මාත්‍රයකින්. එක වැඳුම් මාත්‍රෙන් මාන්නෙන් ඉඳියන ඒක වෙන්නේ නැහැ. දැන් එහෙම හිටපු කෙනෙක් තමයි හිතට අරගෙන හිටපු කෙනෙක් තමයි සුප්‍රබුද්ධ කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ වඩිනකොට බුදුරජාණන් වහන්සේගේ මාර්ගය වැහුවා. බුදු කෙනෙක් වඩනකොට බුදු කෙනෙකුට වඩින්න තියෙන මාර්ගය හරහට හිටියා. ඉස්සරහට. බල අපි හිතන්නේ නැහැ. හිතන්නේ බුදුරජාණන් දේශනා කළා මෙයා යන්නේ නිරේ. 7 වෙනි දවසේ පොළොව පලාගෙන ගිය නිරේට. බලන්න ගරු සත්කාර දක්වන එක තුල යා ලැබෙන යහපතයි එතන ඒක නැති කරගන්නකොට තියෙන අයහපතයි. දැන් මේ මාන්නේ හිටපු නිසානේ වුනේ. හිතට ගත නිසානේ ඒක වුනේ. සුප්පබුද්ධට. එහෙම නැතුව නිහතමානීව හිටියනම් ඒක වෙන්නේ නැහැ. එතකොට මෙතන බුදුරජාණන් වහන්සේ ඒ මානත් අද්දට පෙන්ලා දෙන්නේ ගරු සත්කාර දක්වන්න ඕන. පුද පූජා කරන්න ඕන. සේවා කරන්න ඕන. ආදර ගෞරව දක්වන්න ඕන. මෙන්න මේ උත්තමයන්ට රහතන් වහන්සේලාට විශේෂයි. ඊළඟට අම්මා තාත්තට, ඊළඟට ගුරුවරයන්ට, ඊළඟට වැඩිහිටියන්ට. ඒකට ඒක කෙනෙක්ගේ ජීවිතේ යහපත කළ දෙන දෙයක්. ඒකට මානත්තද්ද මේ කර කර හිටපු කෙනෙක් නෙමෙයි. බලන්න මේ බණපදේ ඇහුව විතරයි මෙයා මේක තේරුම් ගත්තා. මෙයා මේක තේරුම් ගත්තා. තේරුම් ගත කෙනෙක් කොච්චර තේරුම් ගත්තද කියලා කියන්නේ මෙයා තේරුම් ගත්තා මගේ ජීවිතේට නියම රැකවරණේ තියෙන මේ බුදුරජාණන් වහන්සේගේ සරණ තුලයි කියන එක. බුදුරජාණන් වහන්සේගේ පිහිට තමයි මගේ ජීවිත රැකවරණේ තියෙන්නේ. තෙරුවන් සරණ ගිය. බලන්න හරි ලස්සට මෙතන තියෙනවා මේක අහපු මානත් අද්ද තෙරුවන් සරණ ගියපු හැටි කොහොමද කියන්නේ? මේ විදිහට කියනවා අභික්ඛන්තම් භෝ ගෝතම අභික්ඛන්තම් භෝ ගෝතම ශ්‍රමණ ගෞතමයන් වහන්සේ හරි සුන්දරයි. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ හරි සුන්දර දෙයක් නේ. කියනවා මේ එය තමයි නික්කුජ්ජිතං වා උක්කුජ්ජය. හරියට මේ යටට හරවලා තිබ්බ දෙයක් උඩට හරවලා පෙන්වනවා වගේ. පටිච්චන්නං වා විවරය වහලා තිබුණු දෙයක් විවෘත කළා වගේ. මූල්හස්සවා මග්ගං ආචික්කේය අතරමං වෙච්ච කෙනෙකුට හරි පාර පෙන්වුවා වගේ. බලන්න මෙයාගේ හිතේ ඇති වෙච්ච වැටහීමනේ. ඊළඟට කියන අන්ධකාරේවා තේලපජ්ජූතං ධාරී චක්කුමන්තු රූපානි දක්ඛින්ති. හරියට උන්වහන්සේ කරපු වැඩේ ධර්මයේ කියලා දීලා ඒ මානත්තත්ක ජීවිතය තුළ ඇති කරපු පරිවර්තනය හරි මේ වගේ කියන අඳුරේ හිටපු කෙනෙකුට ආලෝකයක් දුන්නා වගේ. වටේ පිටේ තියෙන මොනවද කියලා බලා ගන්න. අඳුර ඉන්නකොට පේන්නේ. දැන් පේනවා. ඒතකොට ඒ වගේ පරිවර්තනයක් මේ මානත්තත්ක ජීවිතය තුළ මේ වෙලාව සිදු වුණා මේ ධර්මය අහනකොට. ඒව මේවම් භූතා ගෞතමෙන් අනේක පරියායන ධම්මෝ ප්‍රකාශිතෝ. බලන්න යා කියන කතාව මේ ධර්මයේ කියලා දුන්නේ ධර්මයේ තියෙන ගෞරවය. නොඒක ආකාරයෙන් මට ධර්මයේ කියලා දුන්නා වහන්සේ. බලන්න එතකොට මේ කියලා දුන්න ධර්මය ගැන කියනකොට මේ මහා පැය ගානක් කියපු ගන්නේ හැබැයි කියලා දුන්න දේ අර්ථය ගත්තා. කියලා දුන්න දේ අර්ථය ගත්තා. ඒසාහම් භවං ගෞතමං සරණං ගච්ඡාමි ධම්මංච බික්ඛු සංඝංච. ඒ මම ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේව සරණ යනවා. ඒ ධර්මයේ සරණ යනවා. ඒ සංඝ රත්නයේ සරණ යනවා. බලන්න. උපාසකම්මං භවං ගෞතමෝ ධාරේතු අජ්ජතග්ගේ පානුපීතං සරණං ගති. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ බවත් ගෞතමයන් වහන්සේ අද ඉඳලා මං ගැනත් ඔබ වහන්සේ දරා ගන්න ඔබ වහන්සේ සරණ ගිය උපාසකයෙක් කියලා දිවිහිමිය. එයාගේ ජීවිතේ කරගන්න උන දේ කරගත්තා. තිසරණේ සරණයට පැමිණුණා. තිසරණේ සරණට පැමිණුණා. ධර්මයේ ඇහුවා ධර්මයේ කෙරෙහි හිත පහන් වුණා. තිසරණට පැමිණුණා. මම සරණ යනවා බුදුරජාණන් වහන්සේ. මම සරණ යනවා ශ්‍රී සත්‍ය ධර්මයේ. මම සරණ යනවා ඒ ආර්ය මහා සංඝරත්නය. උපාසකත්වයට පැමිණෙනවා. ඒ සරණට පැමිණිච්ච කෙනා දුකෙන් නිදහස් වෙනවා. දුකෙන් නිදහස් වෙනවා. අද ගොඩාක් දිනුට කරගන්න බැරි මේ සරණට එන්නේ. කොයිතරම් බණපද ඇහුවත් හිතේ විශ්වාසය ඇති වෙන්නේ මගේ ජීවිතේ රැකවරණය තියෙන්නේ මේ බුද්ධ ශාසනය තුලයි කියන එක.
මගේ ජීවිතයේ තියෙන සියලු ප්‍රශ්න වලට විසඳුම මේ ඉසරණය තුල තියෙනවා. ඒ ආරක්ෂාව තුල මට රැකෙන්න පුළුවන් කියන දේ විශ්වාසයට වෙන්නේ. මානත් අද්දට ඒක ඇති වුණා. මානත් අද්දට ඇති වුණා. මේ ඉස්සෙල්ලාම බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න අවස්ථාව. ඉස්සෙල්ලාම බණපදයක් අහපු අවස්ථාව. බලන්නනේ මේක ඇහුවා විතරයි එයා ඒ තිසරණට පැමිණුණා. ජීවිතේ පරිවර්තන මේ දීර්ඝ සංසාරේ තමන්ගේ ජීවිතය තුල කරගන්න බැරි වෙච්ච ඒ පරිවර්තන සිද්ධ කරගත්තා තිසරණට පැමිණීම. එමෙ තිසරණට පැමිණීම ගැන කියනකොට පින්නත් නේ බුදුරජාණන් වහන්සේ හරිය ලස්සන විස්තරයක් කරන මේක වටිනාකම ගැන. කියන මේ ලෝකේ මිනිස්සු මේ ගස් ගල් සරණ යනවා කියන. මෙන්න දේවල් සරණ යනවා කියන පූජා කරනවා කියනවා. හැබැයි ඒක උතුම්ම පූජාවක් වෙන්නේ නැහැ කියනවා. මේ ඉරහඳ සරණ යනවා කියනවා. ඒ රැකවන උතුම් සරණක් නෙමෙයි කියනවා. හැබැයි තිසරණ සරණ එහෙම නෙමෙයි කියනවා. ඒතංකෝ සරණං කේමං. මේක තමයි උතුම්ම සරණ බිය රහිත. ඒතං සරණ මුතු මේක තමයි උතුම්ම සරණ. ඒතං සරණ මාගම්ම සබ්බ දුක්ඛ වුංචිති. මේ සරණට පැමිණිලයි සියලු දුකින් නිදහස් වෙන්නේ කෙනෙක්. බලන්ට නේද? සියලු දුක නිසා බුදුරජාණන් වහන්සේ සහතිකය අපිට දීලා තිනවා සියලු දුකින් නිදහස් වෙනවා කියලා. පින්නතුනි අපි කැමති නැද්ද ඒකට? දුක ටිකක් තියෙන්න ඕනේ. එතකොට තමයි ජීවිතයක් කියලා තියෙන. එහෙම දෙහිතන්නේ නැහැ. අපි හැමෝම කැමති සියලු දුකින් නිදහස් වෙන්න. සියලු දුකින් නිදහස් වෙන්න පුළුවන් තිසරණ සරණින් විතරයි. බලන්න පින්නතුනි මේ ලෝකෙ වෙන කිසි එක දෙයක් තියෙනවද? ඒ සහතිකය අපිට දෙන. ඒ සහතිකය අපිට දෙන වෙන කිසි දෙයක් තියෙනවද? අපි ගත්තොත් අපිට ලැබෙන ධන සම්පත්. සියලු දුකින් නිදහස් කරවනවා මේ ධනෙන්. සහතිකයක් දෙන්න පුළුවන් නෑ. අපේ නෝනාගේ, අපේ මහත්තයා සියලු දුකින් නිදහස් කරලා දෙනවද? නෑ. ඒක තව ප්‍රශ්නයක්. දරුවෝ ගත්තොත් මේ දරුවෝ අපිව සියලු දුකින් නිදහස් කරලා දෙනවා? නෑ. තව ප්‍රශ්නයක් ඒක. තව ප්‍රශ්නයක් ඒක. එතකොට අපි දීර්ඝ දුක නිදහස් වීමේ අවස්ථාව අපිට ඇති කර දෙන තිසරණයෙන් ඒ රැකවරණය. දුක් කෙලවර කිරීම පිණිස අපේ ජීවිතය රැගෙන යනවා. වෙන කිසි දෙයකින් ඒක ලැබෙන්නේ නැහැ. ඒ වුණාට පින්නතුනි අපේ සාමාන්‍ය හිතට ඒ අදහස ඇවිල්ලා නැහැ. අර අනික් අපි දුක ඇති වෙන දේ පස්සෙමයි අපේ හිත යන්නේ. අනේ මේ නිසා තමයි සැපේ. මේ නිසා තමයි සැපේ. ඒකේ ආස්වාදයක් තියෙනවා තමයි. ධන සම්පත් වලින් ආස්වාදජනක ස්වභාවයක් තියෙනවා. භවෝග සම්පත් වල ආස්වාදජනක ස්වභාවයක් තියෙනවා. නැත්නම් හිත ඇදී යන ස්වභාවය තියෙනවා. දරු මල්ලන් හිත ඇදී යන ස්වභාවය තියෙනවා. හැබැයි සියලු දුකින් නිදහස් වීම පිණිස ඒ කිසි දෙයක් හේතු වෙන්නේ නැහැ. කිසි දෙයක් හේතු වෙන්නේ නැහැ. දැන් එක තැනක තියෙනවා බලන්න දවසක් බුදුරජාණන් වහන්සේ ස්වාමීන් වහන්සේලාට ධර්මයේ දේශනා කරනවා. හරි ලස්සනට නිවන ගැන කියලා දෙනවා. එතකොට එක අම්මා කෙනෙක් පැත්තක ඉඳගෙන මේ ධර්මය අහා ඉඳියා. මේ අම්මට හිටිය දරුවෝ දෙන්නෙක්. පුනබ්බසු කියලා පුතයි, උත්තරා කියලා දුවයි. ඉතින් මේ අම්මා බණ අහනකොට හොඳට ආසාවෙන් අහගෙන ඉන්නකොට මේ පුතයි දුවයි පොඩ්ඩක් සද්ද කළා. එතකොට මේ අම්මා පුතාට කියනවා පුතේ පුනබ්බසු අනේ සද්ද කරන්න නැතුව ඉන්නවද? අනේ පුතේ පොඩ්ඩක් සද්ද කරන්න නැතුව ඉන්න. බුදුරජාන් වහන්සේ නිවන ගැන කියලා දෙනවා. මම මේ බණ අහන්න හරිය කැමතියි. මෙයාම හරිය ලස්සන කතාවක් කියනවා. මම පුතාට ආදරේ. මමගේ මහත්තයාට ආදරේ කියනවා. හැබැයි පුතා මට කොයිතරම් ආදරේ වුණත් මහත්තයා ස්වාමියා මට කොයිතරම් ආදරේ වුණත් ඔය දෙන්නට බෑ මාව දුකෙන් නිදහස් කරවන්න. කෙනෙකුට දුකෙන් නිදහස් වෙන්න පුළුවන් වෙන්නේ ඒ තථාගත බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන මේ නිවන ගැන කියලා දෙන ධර්මයේ ශ්‍රවණය කිරීමෙනුයි. බලන්න මේ අම්මගේ තුල ඇති වෙලා තිබුණ විශ්වාසය වැටහීම. ඉතින් අද කාලේ බොහෝ දෙනෙකුට ඒක නෑ. ජීවිතේ දුක නිදහස් වීම තියෙන්නේ මේ දරු මල්ලන්ගෙන් කියලා හිතන්නේ. රැකවරණේ තියෙන එතනයි කියලා හිතන්නේ. එතන ඉන්නකම් යාට තිසරණට එන්න පුළුවන් කමක් ඒක හිතන්න බෑ.
එතකොට ඒ ඔක්කොම තේරුම් අරගෙන කෙනෙකුට පුළුවන්කම ලැබුණොත් තිසරණ සරණට පැමිණෙන්න එයා තමයි ජීවිතේ හැබෑ ලාභය ඇති කරගන්න කෙනා. ඉතින් මේ මානත්තද්ද ඒ ලාභය ඇති කරගත්ත කෙනෙක් බවට පත් වුණා. ඒ මානත්තද්දගේ ජීවිතේ ඒ තිසරණය කියන දේ තිසරණය තුල පිහිටා හිටින්ට ඒ මානත්තද්ද වාසනාව ඇති කරගත්තා. ඉතින් අපිටත් තියෙන්න ඕන පිනතුනේ යන්නේ දේ. මේ ධර්මය ඇහුණ වෙලාවේ ඒ තිසරණයට පැමිණිලා ඒ තුල පිහිටා වාසය කරන්නේ. එතන තමයි අපි රැකවරණේ තියෙන්නේ, වෙන තැනක නෙමෙයි. වෙන තැනක නෙමෙයි. දැන් බලන්න මෙතන මේ දේශනාවේ අපිට කියලා දෙන කාරණේ මාන්නෙන් ඉන්න හොඳ නැහැ කියන එක. මාන්නෙන් ඉන්න හොඳ නැහැ. මාන්නේ අපි හිතට තියන්නේ මොකක් නිසාද? අපේ ජීවිතේ අපිටම රූප ස්වභාව නිසාද? අපිට තියෙන යම් කිසි හැකියාවක් නිසාද අපිට කෙනෙක් ඉගෙන ගන්න පුළුවන්කම කියලා. ඒ නිසාද? නැත්නම් අපිට තියෙන ධන සම්පත් නිසාද? නැත්නම් වෙන යම් වූ සමාජ පසුබිමක් නිසාද? ඒ කිසි දෙයක් හිතට අරගෙන මාන්නෙන් ඉන්න සුසු දේවල් නෙමෙයි. ඇති දෙයක් නෑ. මේ ලෝකේ මාන්නෙන් අහංකාර ඒ වගේ හිතට අරගෙන ඉන්න පුළුවන් හොඳම කෙනා තමයි බුදුරජාණන් සේමිටපු කෙනෙක් නෙමෙයි. මාන්නේ කියන ගෑවිලාවක් නෑ, දුරින්ම දුරු කරපු කෙනෙක්. රූප ස්වභාව හිතට ගන්න තිබුණා. දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තිබුණා. අපිටනේ. උන්වහන්සේ තරම් මේ ඉගෙන ගත්ත කෙනෙක් මේ ලෝකෙ හිටියේ නෑ සිද්ධාර්ථ කුමාරයාණන්. ධන සම්පත් තිබුණ කෙනෙක් හිටියේ නෑ, ආදර ලැබු කෙනෙක් හිටියේ නෑ වෙන්නේ. ඒ කිසි දෙයකින් හිතට ගත කෙනෙක්. ඊළඟට බලන්න ශ්‍රාවකයන් හැටි සාරිපුත්යන් වහන්සේ කියලා කියන්නේ නිහතමානීකමේ ප්‍රතිමූර්තිය. මාන්නෙ හිටපු කෙනෙක් නෙමෙයි. ප්‍රඥාවෙන් අග්‍රේසර උන්වහන්සේ හරි නිහතමානී කෙනෙක්. උන්වහන්සේගේ ජීවිතය ගැන කියනකොට කියන එක තැනකදී බුදුරජාන් වහන්සේ ළඟට ඇවිල්ලා ස්වාමීනි මම මේ විහාරෙන් එළියට යනකොට යන්නේ හරියට මේ හිඟන කොල්ලෙකුගේ මානසිකත්වයෙන් කියනවා. ඒ හිඟන කොල්ලගේ මානසිකත්වය යනවා කියන තේරුම මොකද්ද? ඒ කියන්නේ කිසි ගරුසරුවක් බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි. සත්කාර සම්මානයක් බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි. නිහතමානී සිතින් යන්නේ. බලන්නේ මේ ශ්‍රාවකයන් අතරින් ශ්‍රේෂ්ඨ වූ ශ්‍රාවකයන් වහන්සේ සාරිපුත්යන් වහන්සේ කල්පනා කරන විදිහ. සාරිපුත්යන් වහන්සේ කල්පනා කරන එක තැනක තියෙනවා බුදුරජාණන් වහන්සේ සාරිපුත්යන් වහන්සේ වැඩ ඉන්න තැන පුන්න ස්වාමීන් වහන්සේ ගැන ධර්ම කතිකයන් වහන්සේ නමක පුන්න ස්වාමීන් වහන්සේ ගැන හරි ගුණ වර්ණනාවක් කරනවා. එතකොට මේ ගුණ වර්ණනාව අහපු සාරිපුත්යන් වහන්සේට ආසාව ඇති වෙනවා, කැමැත්තක් ඇති වෙනවා හිතේ අනේ පුන්න ස්වාමීන් වහන්සේගෙන් බණපදයක් අහන්න තියෙනවා. ඉතින් ආරංචි නොවන පුන්න ස්වාමීන් වහන්සේ වැඩියා කියන්නේ. සාරිපුත්යන් වහන්සේ දානේ වන්දලා හවස් කාලේ යනවා පුන්න ස්වාමීන් වහන්සේ වැඩ ඉන්න තැනට. ගිහිල්ලා හරි ලස්සනට දහම් කතාවක් කරනවා. ඉතින් ගියාට පස්සේ ගියේ ගමන් මේ තමන් අහවලායි කියලා කියන්නේ. ඒ දහම් පදය යහන්නේ. දහම් පද අහලා ඉරුණාට පස්සේ කතාව අවසානයේ ඒ පුන්න ස්වාමීන් වහන්සේ අහනවා මේ ඔබ වහන්සේ කවුද කියලා. එතකොට සාරිපුත්යන් වහන්සේ කියන මේ සබ්‍රහ්මචාරීන් වහන්සේලා මාව හඳුන්වන්නේ උපතිස්ස නමින් කියනවා. එතකොට තමයි පුන්න ස්වාමීන් වහන්සේ දන්නේ මේ සාරිපුත්යන් වහන්සේ ධර්ම සේනාධිපතින් වහන්සේ නෙමෙයි කියලා. බලන්න ඒ තිබුණු නිහතමානීකමනේ. එතකොට මේ ශ්‍රාවකයන් තුල ඒ ගුණය උපරිමයට තිබුණා. අපිටත් ඇති කර ගන්න ඕනේ. අම්මට තාත්තට ගරු සත්කාර දක්වන දුවිවට පත් වෙන්න ඕන අපි. දිවි හිමියෙන් වැඩිහිටියන්ට ගරු සත්කාර දක්වන දුවිවට පත් වෙන්න ඕන අපි. ඒක තමයි අපේ දියුණුව තියෙන තැන. එහෙම ගරු සත්කාර දැක්වුවා කියලා අපි පහත් වෙන්නේ නැහැ. අපි ඉදිරියට යන්නේ. ඊළඟට ගුරුවරුන්ට තමන්ට මාර්ගය පෙන්වලා දෙන යමක් කියලා දෙනවා නම් අපි නොදන්න දේ කියලා දෙනවා නම් ඒ ගුරුවරුන්ට ඒ ගරු සත්කාර දක්වන්න ඕන අපි. ඒක අපේ ගුණයක්, අපේ දියුණුව යහපත පිණිස හේතු වෙන දෙයක්. ඊළඟට මේ ලෝකේ රහතන් වහන්සේලාට ඒ ශ්‍රාවක මහා සංඝ රත්නයේට ගරු සත්කාර දක්වන්න ඕනේ. ඒ බුදුරජාණන් වහන්සේට ගරු සත්කාර දක්වන්න ඕනේ.
අද බුදුරජාණන් වහන්සේ ජීවමාන නැහැ. හැබැයි උන්වහන්සේගේ නාමයෙන් ධාතුන් වහන්සේලා වැඩ ඉන්න චෛත්‍ය රාජයන් වහන්සේලා තියෙනවා. උන්වහන්සේ පරිභෝජනය කරපු පාරිභෝගික චෛත්‍යයන් වහන්සේලා බෝධින් වහන්සේලා ආදී වැඩ ඉන්නවා. පිළිම වහන්සේලා වැඩ ඉන්නවා. ගරු සත්කාර දක්වන්න ඕනේ. අගෞරව වෙන විදිහට හැසිරෙන්න ඕනේ. ඒ රහතන් වහන්සේලාට අද ඒ රහතන් වහන්සේ සාරිපුත්යන් වහන්සේ මහා මොග්ගල්ලාන මහ රහතන් වහන්සේ ආදී ශ්‍රාවක යන් වහන්සේලා අද ජීවමාන නැහැ. හැබැයි උන්වහන්සේගේ නාමයෙන් උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. ගරු සත්කාර දක්වන්න. ඒ අරහත් පරපුරින් පැවතගෙන එන මහා සංඝ රත්නයට ගරු සත්කාර දක්වන්න. රැස් වෙන පින මහත්ඵලයි මහනිසංසයි. මානෙන් නොදැනේ. එතකොට ඒ නිහතමානීකම ඇති කරගෙන ඒ උතුමන් ඉදිරියේ ඒ වැඩිහිටියන් අම්මා තාත්තා ඉදිරියේ ගරු සත්කාර දක්වන කෙනා ජීවිතේ දියුණු කර යනවා. ඉතින් මානත්තද්දගේ ජීවිතේ ධර්මය අහන්න කලින් මේ ප්‍රශ්නේ තිබුණා. ගරු සත්කාර දක්වපු කෙනෙක් නෙමෙයි. හැබැයි ධර්මය ඇහුනට පස්සේ ඒක තේරුම් අරගෙන තමන්ගේ ජීවිතේ වැරදි හදාගෙන තිසරණට පැමිණිලා ඒ කෙනා ජීවිතේ යහපත ඇති කරගත්තා. ඉතින් අපිටත් ඒ ජීවිතේ යහපත ඇති කරගන්න අද අවස්ථාව ලැබිලා තියෙනවා. මේ ධර්මය ඇහෙනවා. ඒ නිසා අපි සියලු දෙනාත් හිතට ගන්න ඕනේ මේ ධර්මයේ ඉගෙන ගන්න ලැබුණ වෙලාවේ නිහතමානීකම කියන ගුණය දියුණු කරගෙන තිසරණයට පැමිණිලා ජීවිතේ යහපත ඇති කරගන්න කට්ටිය බවට පත් වෙනවා කියලා. ඉතින් මේ පින්වත් සියලු දෙනාටත් ඒ නිහතමානීකම කියන ගුණය දියුණු කරගෙන කරුසරතු වාසය කරලා පින් දහම් සිද්ධ කරගෙන තිසරණ තුල පිහිටා ඒ නිවන් අවබෝධය කරා යන්ට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. පින්වත්නි, අද දවසේ මේ ධර්ම දේශනාවෙන් සිද්ධ කිරීමෙන් රැස් කර ගන්න තිබුණු සියලුම පුණ්‍ය ධර්මයන් අපි සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. සියලු දෙවියෝ මේ පුණ්‍යානුභාවයෙන් සියලු යහපත ලබත්වා දිව්‍ය ආශීර්වාද වඩ වඩාත් වර්ධනය කරගනිත්වා ශ්‍රද්ධාදී ශේකඵල ධර්මයන් දියුණු කරගනිත්වා. ඒ පින් අනුමෝදන් වන දෙවියන්ගේ ධාර්මික දිව්‍ය රැකවරණය අපෝපකාර ආරක්ෂාව මේ සියලු දිනාටම සලසා දෙත්ව විශේෂයෙන්ම අද ධර්ම දානය සිද්ධ කරන්නා වූ ඒ සිසිර දිසානායක මහත්මයා තුලි පවුල සියලු දිනාට සලසා දෙත්වා. පිනේ සතුටු වන දෙවියොත් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කර ගනිත්වා. ඒ වගේම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මේ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වේවා. අනුමෝදන්ව පින්වත් ලොකු ස්වාමින් වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. වහවහ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගනිත්වා. ඒ වගේම අද දවසේ ධර්ම දාන සිද්ධ කරන්නේ සිසිර දිසානායක මහත්මිය තුළු ඒ පවුලේ සීලු දෙනා නමින් මිය පරලොවයන්ට යෙදුණු සීලු ඥාතිත මිත්‍රාදීන්ට මේ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වේවා. විශේෂයෙන්ම ඒ දෙපාර්ශ්වයේ මිය පරලෝකී W යසෝහා මෑණියන්ට, ටීබී දිසානායක පියාණන්ට, HM අශෝකා මල්කාන්ති මෑණියන්ට, ඒ වගේම සුගත් ජීවන චන්ද්‍රසේකර රණවිරුවාණන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ පින්වතුන් ඇතුළු මිය පරලෝකීය සීලු ඥාති මිත්‍රාදීන් මේ පුණ්‍යානුභාවයෙන් සුඛී සුඛපත් භාවයට පත් වෙත්වා. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා. ඒ වගේම සුජීවත්ව සිටින එන් මන්නිහාමි පියාණන්ට, ඒ වගේම ජීසෝමාවති මෑණියන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. තුන් අනන්ත ආශිර්වාදේ දෙවියන්ගේ දෙවිරකවන් සැලසේවා. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා. ඒ වගේම අද දවසේ ධර්ම දානය සිද්ධ කරන AW සිසිර දිසානායක මහත්මයා, ජීව දිසානායක මහත්මිය තුලේ පවුලේ සෑම සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. විශේෂයෙන් මේ ජූලි මාසේ 14 වෙනි දින මේ උපන් දිනයේ සමන 46 වෙනි උපන් දිනයේ සමරන ඒ සිසිර දිසානායක මහත්මයාට මේ පුණ්‍යානුභාව නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. ඒ වගේ මේ පවුලේ සෑම සියලු දෙනාට ඒ දායකත්වයෙන් උපකාර කළ සියලුම පින්තුන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා. ඒ වගේ මහමෙගුණා වාසී ලෝවාසී සියලුම පින්වත් ස්වාමීන් වහන්සේලාටත්, අනගාരികා මෑණියන් වහන්සේලාටත්, පැවිදි අපේක්ෂක දූ දරුවන්ටත් මේ පින් අනුමෝදන් වේවා. ඒ ස්වාමීන් වහන්සේලාටත්, මේ මෑණියන් වහන්සේලාටත්, ඒ උපාසක පිරිසටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ සීල පුණ්‍ය ධර්මයන් හේතුපකාර වේවා.
ඒ වගේම ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලුම පින්තුන්ට ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකාවන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම විශේෂයෙන්ම අද දවසේ මේ ධර්මයේ ශ්‍රවණය කළ මේ පින් සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වේවා. මේ පුණ්‍යානුභාවයෙන් සියලු දෙනා නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. සියලු දෙනාට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ සීල පුණ්‍ය ධර්මයන් හේතුපකාර වේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.